ඔබ දන්නවා මෙම ජිනීවා මානව හිමිකම් කොමිසම 2006 දී රටවල් 117ක ඡන්දයෙන් ආරම්භ කරන ලද ආයතනයක්. එම 2006 මේ ජිනීවා මානව හිමිකම් කොමිසම ආරම්භ කිරීමට එය පිහිටවීමට ඡන්දය දුන් රටවල් අතර ශ්‍රී ලංකාවත් සිටිනවා. එවකට ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලේ තමයි ශ්‍රී ලංකාව මේ කොමිසම මානව හිමිකම් කවුන්සිලය පිහිටවීම වෙනුවෙන් ඡන්දය ලබා දුන්නා. දැන් ඊයේ පැවතිච්ච ජිනීවා මානව හිමිකම් කොමිසමේ ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනා සම්බන්ධව මූලික වශයෙන් අපි ඒ යෝජනාව ඉදිරිපත් කරපු කණ්ඩායම ජයග්‍රහණය කරලා ඒ වගේම ඒකෙන් ශ්‍රී ලංකා ආණ්ඩුවේ ප්‍රතිපත්තිය පරාජයටපත් වීමත් එක්ක මතුවෙන වැදගත් දේශපාලන සමාජීය කරුණු කීපයක් ගැන තමයි අපි මෙතන මූලික අදහස් මතු කරන්නේ. ඔබ දන්නවා එකක් නරක දේශීය ප්‍රතිපත්තියකට රට දිනන්නත් බෑ ලෝක දිනන්නත් බෑ කියන. අපි දන්නවා පසුගිය අවුරුදු එකහමාරක් පමණ කාලය ඇතුළතදී වර්තමාන ගෝඨාභය රාජපක්ෂ පාලනය අපේ රට තුළ පවත්වාගෙන යන ඔවුන්ගේ දේශපාලන ප්‍රතිපත්තිය ඔවුන්ගේ සමාජ ආර්ථික ප්‍රතිපත්තිය මුළු රට තුළම විශාල බිඳවැටීමකට මුළු රට තුළම විශාල අප්‍රසාදයකට විවේචනයකට ලක් වෙලා තිබෙනවා. ඒක ප්‍රජාතන්ත්‍රවාදී ක්ෂේත්‍රය තුල, පාරිසරික ක්ෂේත්‍රය තුල, ආර්ථික ක්ෂේත්‍රය තුල, ඒ වගේම රාජ්‍ය පාලනය ක්ෂේත්‍රය තුල මේ හැම ක්ෂේත්‍රයකම බරපතල ගරා වැටීම, බරපතල බිඳ වැටීම, ආණ්ඩුවට ඡන්ද දුන්නු ජනතාව තුල පවා සුවිශාල බිඳ වැටීමක් අද පැහැදිලිව පේන තියෙනවා. ඒ නිසා නරක දේශීය ප්‍රතිපත්තියකට ලෝකෙ දිනන්න බෑ. එවනම් අපි සුපිරි බලවතෙක් වෙන්න ඕන එක්සත් ජනපදයේ හෝ රුසියාවේ. ඒ සුපිරි බලවතුන්ට දිගට එකතු කරන්න බෑ. ඒ නිසා පළවෙනි දේ තමයි මේ පරදලා තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ වැරදි නරක දේශීය දේශපාලන ප්‍රතිපත්තිය තමයි මේ පරදලා තියෙන්නේ ප්‍රධාන වශයෙන්. ඒ අයි එහෙම අපි කියන්නේ කෙනෙක් ඉදිරිපත් කරන්න. දෙවෙනි කරුණ තමයි මේ ඊයේ වෙච්ච ආණ්ඩුවේ දේශපාලන ප්‍රතිපත්තිය පරාජයටපත් වීමත් සමග උපකරණ තව දෙයක් තමයි ගෝඨාභය රාජපක්ෂ මහතාට මේ රට ආරක්ෂා කරන්න බෑ කියන එක. දැන් ඌ ආවේ මේ රට ආරක්ෂා කරන්න සමත් කෙනෙක් කියලා. ඉතින් අපි මගින් මගට කියලා තියෙනවා රට ආරක්ෂා කිරීම දේශීය වශයෙන් ආරක්ෂා කරන්න පුළුවන් හමුදා තර්ජනයකදී ත්‍රිවිධ හමුදාවන්ට. සෞඛ්‍ය තර්ජනයකදී සෞඛ්‍ය අංශවලට. අධ්‍යාපන අර්බුදයකදී අධ්‍යාපන කණ්ඩායම් වලට. පාරිසරික අර්බුදයකදී ජනතාවට සහ පොදුවේ පාරිසරික කණ්ඩායම් වලට. පරිසරය රකින්න බෑ හමුදාව දාලා. සෞඛ්‍ය කරන්න බෑ හමුදාව දාලා. ඒ වගේම යුද්ධ කරන්න බෑ දොස්තරවරු දාලා. ඒ වගේ ඒතර ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට මේ රට විදේශීය බලවතුන්ගේ විදේශීය රටවල් වලින් යම් ආකාරයක පීඩනයක් එළනවා නම් යම් ආකාරයක විවේචනයක් එළනවා නම් ඒකෙන් රට ආරක්ෂා කර ගැනීම කරගත හැකි වන්නේ රටේ නිවැරදි විදේශ ප්‍රතිපත්තියක් පවත්වාගෙන යෑමෙන්. ඒතර ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වුම් කළ තිබෙනවා ඔහු අසමත් ජිනීවා වලින් රට පරිස්සම් කරගන්න. ඔහු අසමත් ජිනීවා වලදී ලංකාව දිනනවා. නිසා රට ආරක්ෂා කිරීම හැම වෙලාවෙම ත්‍රිවිධ හමුදාවට කරන්න බෑ. ත්‍රිවිධ හමුදාවට පුළුවන් දේවල් තියෙනවා බැරි දේවල් තියෙනවා. ඒ නිසා ඉතා පැහැදිලි ගෝඨාභය රාජපක්ෂ මහතා ඔප්පු කළ තිබෙනවා ඔහු ජාත්‍යන්තර වශයෙන් ලංකාව ආරක්ෂා කරන අසමත් පුද්ගලයෙක්. ඔහුගේ ප්‍රතිපත්ති ඔහුගේ වැඩපිළිවෙල අසාර්ථකයි කියලා. තුන්වෙනි නරකම දේ තමයි මේ ඊයේ ජිනීවා ඡන්දයෙන් පස්සේ මේ ආණ්ඩුවේ නායකයන්ගේ ප්‍රතිචාර ආණ්ඩුවේ නායකයන්ගේ පිළිතුරු විශේෂයෙන් විදේශ ඇමතිවරයා පිළිතුරෙන් පේන දේ තමයි ඔවුන් තමන්ගේ වැරද්ද බාරගන්නේ නැහැ කියලා. තමන්ගේ පරාජය බාරගන්න ලෑස්ති නැහැ කියලා. ඒතර තමන් වැරද්ද බාරගන්න නැති නිසා තමන්ගේ පරාජය බාරගන්න බැරි නිසා කවදාවත් ඒ වැරද්ද හදාගන්න වෙන්නේ. ඒ පරාජය තේරුම් ගත නැතිනම් නැවත දිනන්න බෑ. ඒ නිසා ලෝකේ නවතම ගණිත සංකල්ප ඉදිරිපත් කරමින් විදේශ ඇමතිවරයා මේ කරන දේශපාලන විගණම මුළු ලෝකෙම හැලුවට ලක් වෙනවා. ඒ නිසා ඇත්තටම ගත්තොත් ජිනීවා ඡන්ද ප්‍රතිඵලයෙන් මෙන්න මේ කියන මූලික කාරණා තුන ඔප්පු වෙනවා කියන තමයි අපි කියන්නේ. එකක් නරක දේශීය ප්‍රතිපත්තියකට රට දිනන්නත් බෑ ලෝක දිනන්නත් බෑ. දෙක ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අසමත් කියන එක රටට විරුද්ධ වෙන තර්ජනය මොකක්ද කියන එක.
ඒ තර්ජනය ගේන්නේ දුෂ්ට බලවේගද හොඳ බලවේගද කියන අදාළත්වයක් නැහැ. තර්ජනය එන්නේ කොහෙන්ද? ඒ තර්ජනයෙන් රට ආරක්ෂා කරන්න තමයි රටේ නායකයා රටේ දේශපාලන ආණ්ඩුව ඉන්නේ. එය බැරි බව ඔප්පු කළා තියෙනවා. තුන තමයි මෙතරම් රටට කැලලක් ඇති වෙලා තිබෙන වෙලාවකත් ඒ තමන්ගේ වැරද්ද බාර ගන්න නැතුව තමන්ගේ පරාජය බාර ගන්න නැතුව උද්දච්ච ලෙස හැසිරීමෙන් මෝඩ ලෙස හැසිරීමෙන් ඇත්තරම වෙන්නේ ඉදිරියේදීත් මේ වැරදි හදා ගන්න බැරි වෙන්නේ. අපි මේක ඉදිරියට ගියොත් ඔබ දන්නවා මීට දින කිහිපයකට කලින් ජනතා විමුක්ති වශයෙන් අප මාධ්‍ය සාකච්ඡාවක් පවත්වලා මේ ජිනීවා මානවිකම් කොමිසම පිළිබඳව පැහැදිලි කරා. ඒ ජිනීවා මානවිකම් කොමිසමේදී ලංකාවට අදාළව ඊයේ ඡන්දෙට ලබා දුන්නු යෝජනාව වේ පිටපතක් අප ඉදිරිපත් කරා. මොකද අපි මාධ්‍ය සාකච්ඡාව පවත්වීමට දින දෙකකට කලින් ඒක ඒ යෝජනාවල ඉදිරිපත් කරපු රටවල් වලින් මානවිකම් කොමිසමට නීත්‍යානුකූලව බාර දී තිබුණා. ඒතර ඒක ප්‍රසිද්ධ ලේඛනයක්. ඒතර ඒ ලේඛනය අනුව ඉතා පැහැදිලිව මේ යෝජනාවේ යම් ඊටාම අඩු ප්‍රමාණයක් තමයි 2009 යුද්ධයට අදාළ දේවල් කරුණු වශයෙන් තිබුණේ. ඊට අමතරව වැඩිපුර කරුණු වශයෙන් තිබුණේ මේ යෝජනාවේ එක ලංකාවේ මානව හිමිකම් කොමිසම දුර්වල කිරීම. අපේ කරුණු පැහැදිලි කරා ආණ්ඩුව හිට පැමතිවරයෙක් දාලා තියෙන ඉන්න රාජ්‍ය ඇමතිවරයෙක්ගේ තාත්තා කෙනෙක් මානව කොමිසමේ සභාපති, තාම වැවුරුද්ද පුද්ගලයෙක් යන කරුණු. දෙක තමයි මේ යෝජනාවලදී දාලා තිබෙන දේ තමයි මොකද්ද? ලංකාවේ සිදුවන මහා පරිමාණ හමුදාකරණය. රටේ අති විශාල රාජ්‍ය සිවිල් ආයතන රාශියක හමුදා විශ්‍රාමිකයන් තමයි දාලා තිබෙන්නේ. වුණ අති බහුතරයක් ඒකට සුදුසුකම් නැති අසමත් පුද්ගලයන්. තුන්වෙනි එක මේක දාලා තියෙන තා ප්‍රබල දෙයක් තමයි මොකද්ද? අධිකරණයේ ස්වාධීනත්වය දුර්වල කිරීම. දැන් මේක සම්බන්ධ වෙනවා මේ ජිනීවා මානවකම් කොමිසම ලංකාව සම්බන්ධ කරුණු පටන් ගත්තෙම යුද්ධය තුල සිද්ධ වෙච්ච විනාශයන්ට ඒ පීඩාවන්ට ඒ කරුණු වලට යුක්ති ඉටු කරන්න කියලා. ඒතර අපි වගේ රටවල් වල යුක්ති ඉටු කිරීමට තිබෙන එක ප්‍රධානම පිළිගත් ආයතනය තමයි අධිකරණය. අපේ වගේ ධනේශ රටවල් වල යුක්ති ඉටු කිරීම අධිකරණය සිදු වෙන්නේ ඊට අඩුවෙන් තමයි. නමුත් එසේ තිබියදී අධිකරණ තමයි දැනට පිළිගන්නේ. ඒ නිසා ඒ යුක්ති ඉටු කිරීමේ කාරණය පිළිබඳව තමයි වැඩිම යෝජනා ගන්න තියෙන නිසා යුක්ති ඉටු කිරීමේදී අධිකරණයේ ස්වාධීනත්වය අතිශය වැදගත් වෙනවා. විනිශ්චයකරුවන් පත් කිරීමේ ක්‍රියාවලියේ විද්‍යාත්මක ස්වාධීනභාවය වැදගත් වෙනවා. ඒ වගේම නඩු කටයුතු සිදු කිරීමේදී ඒවට දේශපාලන හෝ වෙනත් මූල්‍යමය වශයෙන් ඇඟිලි ගැසීම නොකළ යුතු වෙනවා. මොකද ඒක තමයි යුක්ති ඉටු කරන්න තියෙන පිළිගත් ක්‍රමවේදය. ඒක ප්‍රමාණවත් නැති වුණාට. ඒතර දැන් මේ යෝජනාවලිය ප්‍රබලව සඳහන් කළ තියෙන දේ තමයි මොකද්ද? අධිකරණයේ ස්වාධීනත්වය සහ මුලින්ම විනාශ කරගෙන කාදනය වීමගෙන යනවා කියන්නේ. එකෙන් අදහස් වෙන්නේ මීට කලින් අධිකරණයේ 100% ස්වාධීනව තිබුණා කියලා. නමුත් අපිට බැලුමට පේනවා 20 වෙනි සංශෝධනයෙන් අද අධිකරණයේ අග්‍රවිනිශ්චයකාරතුමා ඇතුළු සියලු දෙනා පත් කිරීම ජනාධිපතිගේ සම්පූර්ණ තනි කැමැත්ත මත සිද්ධ වෙන දෙයක්. නීතිපතිවරයා පත් කිරීමත් එහෙමයි. ඊට පස්සේ මේ යෝජනාවලිය සඳහන් කරලා තිබෙන ඊළඟ කරුණ තමයි නඩු වලට දේශපාලන මැදිහත් වීම සම්බන්ධ. එතකොට එයත් ඉදා පැහැදිලි කරුණක් කැකිල්ල කොමිසමෙන් ඔප්පු කරලා තිබෙන්නේ ඒක නඩු 79ක දේශපාලන ප්‍රභූන් වශයෙන් සිටින මිනිමරුන් චෝදනා තිබෙන වංචා දූෂණ කරන ලද පුද්ගලයන් නඩු 79කින් 79 දෙනෙක් නෙමෙයි නඩු 79ක චෝදිතයන් නිදොස් කර නිදහස් කරලා තිබෙනවා. ඒ මේ වර්තමාන කොමිෂන් එකෙන් පමණක් නෙමෙයි කැබිනට් මණ්ඩලයෙන්. ඊට පස්සේ ගත්තොත් එimhe සමාජ ක්‍රියාකාරීන් මාධ්‍යවේදීන් දඩයන් කිරීම තර්ජනය කිරීම පිළිබඳ. ඒක මේ යෝජනාවලිය සඳහන් වෙනවා. ඊට පස්සේ මුස්ලිම් ජනතාවගේ මරණ කොවිඩ් මරණ ආදාහනය කිරීම ලෝක සම්මතයට නීතියට ලෝක සෞඛ්‍ය සංවිධාන රෙගුලාසියට විරුද්ධව සිදු කිරීම මෙහි සඳහන් කරලා තිබෙනවා. ඉතින් ඒ නිසා අපිට ඉතා පැහැදිලිව කියන්න තියෙන දේ තමයි මේ යෝජනාවලියේ ඊයේ සම්මත වුණු යෝජනාවේ ශ්‍රී ලංකා රාජ්‍යයට එරෙහිව ශ්‍රී ලංකා රාජ්‍යයට ඍජුව එරෙහිව ශ්‍රී ලංකා රාජ්‍යයට ඍජුව බලපාන යෝජනාවක් මෙතන සම්මත වී නැහැ. ඒ අපිට පැහැදිලිව කියන්න පුළුවන්. මේ යෝජනාවලියේ නිශ්චිතව ගත්තොත් විශේෂයෙන්ම 2009 යුද්ධයට අදාළව ගත්තම තිබෙන කරුණු ප්‍රමාණය ඊටාම අල්පයි. ඊට පසුව රාජපක්ෂ පාලනයන් වලත් ඊට පසු පාලනයන් වලත් තමන්ගේ දේශපාලන බලය පවත්වා ගැනීම වෙනුවෙන්
තමන්ගේ දේශපාලන බලය සහ තමන්ගේ දේශපාලන හිතවතුන් ආරක්ෂා කිරීම වෙනුවෙන් රටේ අධිකරණය විනාශ කරන්නේ කොහොමද? විනාශ කළේ කොහොමද? රටේ ජනමාධ්‍ය විනාශ කරන්නේ කොහොමද? රටේ ස්වාධීන සමාජ සිවිල් ක්‍රියාකාරීත්වය විනාශ කරන්නේ කොහොමද? අන්න ඒවායේ බලපෑම. ආණ්ඩුවක් තමන්ගේ දේශපාලන බලය පවත්වා ගැනීම වෙනුවෙන් රටක් වෙනුවෙන් නෙමෙයි. රාජ්‍යයක සෛරීත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් නෙමෙයි. රටට කිසිදු යහපතක් සිද්ධ වෙන දෙයක් වෙනුවෙන් නෙමෙයි. තනි කරම තමන්ගේ අමු තක්කඩි දේශපාලන බලය රැකීම වෙනුවෙන්. තමන්ගේ පවුලේ තමන්ගේ හිතවතුන් දූෂිතයන් නඩු වලින් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන්. අධිකරණය විනාශ කිරීමේ, ජනමාධ්‍ය නිදහස විනාශ කිරීමේ, රාජ්‍ය ආයතන විනාශ කිරීමේ ඒක තමයි මේ ප්‍රශ්න වෙලා තිබෙන්නේ. ඔබ දන්නවා නැවත නැවත මේක මතු කරාට වැරද්දක් නිසා නැවත මතු කරන්නේ. ඔබ දන්නවා දාරුස්මාන් කොමිසමෙන් කිව්වා ලංකාවේ සිදු වූ යුද්ධයට සම්බන්ධ දේවල් 2012 වගේ කාලෙක යුද්ධය සම්බන්ධ සිද්ධ වෙච්ච දේවල් සම්බන්ධව විදේශ අධිකරණයක් පිහිටවිය යුතුයි කියලා. එවැනි යෝජනාවක් තිබුණා. ඒ වෙලාවේ ශ්‍රී ලංකාව ගිහිල්ලා කිව්වා මානවිකම් කොමිසමට අපිට විදේශ අධිකරණ අවශ්‍ය නැහැ. ශ්‍රී ලංකාවේ ආසියාවේ පැරණිම අධිකරණ පද්ධතියක් තිබෙනවා. එම නිසා අපම එම යුක්තිය ඉටු කිරීමේ කටයුත්ත කරන්නම් කියලා. ඒක ඉදිරිපත් කරාම එක්සත් ජාතීන්ගේ මානවිකම් කොමිසමට පිළිගන්න සිද්ධ වුණා ඒක. ඒ නිසා දාරුස්මාස් කොමිසමෙන් ආපු විදේශ අධිකරණ මෙහි පිහිටුවේ නැහැ. හැබැයි ඊට පසු අවුරුද්දේ මොකද වුනේ? 2013 අවුරුද්දේ. ලංකාවේ ශිරාණි බණ්ඩාරනායක අග්‍රවිනිශ්චකාරතුමිය එක දවසෙන් කණෙන් අල්ලලා එළියට දැම්මා. අග්‍රවිනිශ්චකාරවරු. මොකක් වෙනුවෙන්ද? රටේ සෛරීත්වය වෙනුවෙන්ද? රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන්ද? කුමක් වෙනුවෙන්ද අග්‍රවිනිශ්චකාරවරු එළියට දැම්මේ? අග්‍රවිනිශ්චකාරවරු එළියට දාලා රටේ අධිකරණයේ කිසිදු ස්වාධීනත්වයක් නැති බව ලෝකෙට ඔප්පු කළේ කවුද? ඒත් රාජපක්ෂ. ඒ මොකක් වෙනුවෙන්ද? ඒක කළේ වෙන මොනවටත් වෙනුවෙන් නෙමෙයි. රාජපක්ෂලාට රාජ්‍ය මුදල් වංචා කරගෙන දිවිනගුම අරමුදලේ සල්ලි රිසිසේ සමන්ගේ දේශපාලන කටයුතු වලට යොදා ගැනීමට එරෙහිතත් නඩු තීන්දුවක් අග්‍රවිනිශ්චකාරතුමිය ලබා දුන්නු නිසා. ඒ නිසා මේ රටේ අධිකරණය විනාශ කළා තිබෙන්නේ. මේ රටේ ස්වාධීන මාධ්‍ය ක්‍රියාකාරීත්වය කුඩුපට්ටම් කළා තිබෙන්නේ. මේ රටේ සිවිල් ක්‍රියාකාරීන් දඩයම් කරමින් තිබෙන්නේ. එදා සිටම මේ රටේ සෛරීත්වය වෙනුවෙන් කරන සටනක් වෙනුවෙන් නෙමෙයි මේ රාජපක්ෂ කණ්ඩායමේ දූෂිත දුෂ්ට බලය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන්. ඒ වෙනුවෙන් කරන දේවල් නිසා රට තුලත් ජාත්‍යන්තරවත් රට හැලුවට ලක් වෙනකොට රට තුලත් ජාත්‍යන්තරවත් රට ප්‍රශ්න ලක් වෙනකොට රාජපක්ෂවරු හැමදාම මොකද්ද කරේ? තමන්ගේ දුෂ්ට දේශපාලන බලය රැක ගැනීම වෙනුවෙන් තමන් කරපු වැරදි ජාති කොඩියෙන් වහපු එක. තමන් කරපු වැරදි මේ රටට විරුද්ධව වෙන දේවල් විදිහට පෙන්නපු එක. නමුත් අපි තා පැහැදිලි කරන්න කැමති නිසා මේ යෝජනාවලිය අති බහුතරයක් තියෙන්නේ යුද්ධයට අදාළ දේවල් නෙමෙයි. මේ යෝජනාවලියේ තිබෙන්නේ ලංකාවට විරුද්ධ දේවල් නෙමෙයි. තිබෙන්නේ වර්තමාන පාලනය. නිශ්චිත වශයෙන් වර්තමාන පාලනය මේ අවුරුදු එකහමාරක් ඇතුළතදී රටේ ප්‍රජාතන්ත්‍රවාදී විනාශ කරමින්, රටේ මාධ්‍ය නිදහස විනාශ කරමින්, අධිකරණ පද්ධතිය විනාශ කරමින් කරන ලද ඒකාධිපති ඒ වියරු දේශපාලන ක්‍රියාකාරීත්වය තමයි මේ යෝජනාවලියෙන් ප්‍රශ්න කරලා තිබෙන්නේ. එම නිසා අප කියන්න කැමති මේ මාධ්‍ය සාකච්ඡාවේදී දැන් මේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය තමයි ජිනීවා වල ඊයේ පැරදුනේ. මොකද මේ ජිනීවා යෝජනාවලියෙන් කිසිදු ආකාරයක ඒ වගේම එක්සත් ජාතීන්ගේ මානවිකම් කොමිසමේ කොමසාරිස්තුමියගේ වාර්තාවෙන් හෝ මේ දෙකෙන්ම ශ්‍රී ලංකා රාජ්‍යයට ශ්‍රී ලංකාවේ රටට එහි ජනතාවට ඍජුව බලපාන කිසිදු යෝජනාවක් සම්මත කළා නැහැ. අපේ ඉතා පැහැදිලිව කියන්න කැමතියි. මොකද අද තමන්ගේ ඒකාධිපති දුෂ්ට දේශපාලන අඩමුණු වෙනුවෙන් වැඩ කරලා මුළු රටක් ලෝක ඉස්සරහා ලැජ්ජ කරලා තමන්ගේ දේශපාලන වැරද්ද ප්‍රතිපත්තිය පරදුනාට පස්සේ දැන් රටේ මිනිසුන්ට දැන් කියනවා මේ ಜಾති මාමක ඔක්කොම දැන් එකතු වෙන්න ඕනලු. දැන් ලංකාව ඔක්කොම එකතු වෙලා මේක දිනන්න ඕන. ලංකාව ඔක්කොම එකතු වෙලා දිනන්න මේක දෙයක් නෑ. ලංකාව ඔක්කොම එකතු වෙලා තමයි ඉන්නේ. ඒ ලංකාවේ පොදු ජන මතයට විරුද්ධව රටේ අධිකරණයේ රට තියලා 20 වෙනි සංශෝධන ගෙනල්ලා මහා පරිමාණයෙන් රටේ පරිසර විනාශ කරමින් ප්‍රජාතන්ත්‍රවාදී විනාශ කරමින් රටට එරෙහි ගමන යන්නේ කවුද? මේ රාජපක්ෂ ආණ්ඩුව කියන මේ කල්ලිය පමණයි. ඒට බැලමෙහෙරකම් කරන සුළු පිරිසක් පමණයි.
නිසා තමයි ආණ්ඩුවට ඡන්ද දුන්න මිනිස්සු පවා අද ආණ්ඩුවත් එක්ක නැත්තේ. ඔබ අපි අහන්න කැමතියි. දැන් මේක රටට විරුද්ධ යෝජනාවක් නම් අපි දැනගන්න කැමතියි. වෙනදා අපි දකිනවා සාමාන්‍යයෙන් ජිනීවා මානකම් කොමිසමේ යෝජනාවක් එනකොට අපේ රටේ සමහර දේශපාලනය කරන ස්වාමීන් වහන්සේලා අඩු ගන්න දේශපාලනය කරන ස්වාමීන් වහන්සේලා. ඔවුන් බහුතරයක් රාජපක්ෂ මහින්ද රාජපක්ෂ මහතාට සම්බන්ධයි. તો ඔවුන් විශාල උද්ඝෝෂණ කරනවා. මේ ජිනීවා වලට විරුද්ධව. දැන් අපි අහන්න කැමතියි මේ සැරේ කරාද එහෙම දෙයක්? මේ සැරේ රාජපක්ෂ දේශපාලනට බොහොම හිතවත් ස්වාමීන් වහන්සේලාවත් මේ ජිනීවා මානකම් කොමිසමට විරුද්ධව විශාල උද්ඝෝෂණ කළේ නැහැ. මොකද ඒ ස්වාමීන් වහන්සේලාත් දන්නවා මේක මේ ආණ්ඩුව මේ කරන දේවල් එක්ක උන්වහන්සේලා පෙනී ඉන්න බෑ. උන්වහන්සේලා පෙනී ඉන්න බෑ මේ කරන දේවල් එක්ක. ඉතින් ඒ නිසා ඉතා පැහැදිලිව කියන්න කැමති මේ අපි ජනතාවට කියන්න කැමති මොකද්ද මේ ජාතිමාමික කතා මේ විදුලි පුටු කතා මේ සිංහ කොඩියෙන් තමන්ගේ ජාතික කොඩියෙන් තමන්ගේ දේශපාලන අපරාධ මාතෘභූමියට එරෙහිව ලෝක රටවල් පෙළගස්සලා තිබෙනවා. මාතෘභූමියට එරෙහිව ලෝක රටවල් බිලිබා ගන්න විවිධ පුද්ගලයන්ට උදව් කරලා තිබෙන්නේ රාජපක්ෂලා තමන්ගේ දේශපාලන බලය වෙනුවෙන් කිසිදු රටට සැතක් වෙනුවෙන් නෙමෙයි රාජපක්ෂලාගේ දුෂ්ට දේශපාලන බලය ඒකාධිපති ආකාරයක පවත්වාගෙන යාම වෙනුවෙන් කරපු දේවල් නිසා තමයි පැහැදිලිවම අද ලෝකේ ඉස්සරහා ලංකාව හුදකලාලා තිබෙන්නේ. ඒ නිසා මේක රටට විරුද්ධව මේ යෝජනා කිසිවක් සම්මත වෙන්නේ නැහැ. ශ්‍රී ලංකා රාජ්‍ය විරුද්ධව කිසි යෝජනාවක් සම්මත වෙන්නේ නැහැ. ශ්‍රී ලංකා ජනතාවට විරුද්ධව කිසි යෝජනාවක් සම්මත වෙන්නේ නැහැ. සම්මත වී තිබෙන්නේ මේ ආණ්ඩුවේ පසුගිය අවුරුදු එකමාරක දේශපාලන ප්‍රතිපත්තිය වැරදි කියන. ඒක තමයි සම්මත කරලා තිබෙන්නේ. වෙන දෙයක් සම්මත කරලා නැහැ. ඒකෙන් කිසිදු මේ කිසිම මේ ක්‍රියාත්මක වශයෙන් ශ්‍රී ලංකා රාජ්‍යයට දාලා කිසිම දෙයක් නැහැ. ඒ නිසා අපි කියන්න කැමති මේ ජිනීවා මානකම් කොමිසමේ අපි යෝජනාවට නැවත ගියොත් මේ ක්‍රියාවලියට ගියොත් ඔබ දන්නවා දැන් ජිනීවා මානකම් කොමිසමේ මේ වාර්තාව මේ යෝජනාව 16 වෙනිදා ඉදිරිපත් කළේ. මේකේ තියෙන එක කරුණක් තියෙනවා මොකද්ද? මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් ජාතිකත්වයන් තුනක් ඉන්නවා. මේකේ විශේෂයෙන්ම මේ විවිධ ජාතිකත්වයන්ට විවිධ හිංසා පීඩන සිද්ධ වෙනවා. ඒ වගේම මේකේ තියෙනවා මාධ්‍ය නිදහස සිවිල් ක්‍රියාකාරීන් ගැන යම් බලපෑම් වෙනවා. එහෙම තියෙද්දි ජනාධිපතිවරයා මොකද කරන්නේ? ජනාධිපතිවරයා මාර්තු 20 වෙනිදා කියනවා මොකද්ද එතුමා කියන්නේ? ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කියනවා මේ මාධ්‍යවලට යුද්ධ කාලේ පාඩම් කියලා දෙනවා කියන්නේ. දැන් මාර්තු 23 වෙනිදා හවස 3:00ට ලංකා වෙලාවෙන් ඡන්ද ගන්නවා ජිනීවා වල. මාර්තු 20 ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කියනවා මාධ්‍යවලට යුද්ධ කාලේ පාඩම් කියලා දෙනවා කියලා. අපි දන්න ගෝඨාභය රාජපක්ෂ මහතුමා යුද්ධ කාලේ කියලා දුණු පාඩම් තමයි සිරසට 100ට බෝම්බ ගහපු එක. එතුමාගේ කාලේ. එතුමාගේ කාලේදී කරපු පාඩම් තමයි මාධ්‍යවේදීන්ගේ ගෙවල් වලට ගිහිල්ලා ගහපු එක. මාධ්‍යවේදීන් ඝාතනය කරපු එක. පහර දුන්නු එක, අතපය කඩපු එක. සුදු වෑන්ලින් පැහැරගෙන ගියපු එක. ඒව තමයි ඒ යුගයේ සිද්ධ වුනේ. දැන් ඔබ කල්පනා කරලා බලන්න එහෙම කරපු පාලනයක් ඒක නැවත මතක් කරනකොට තමන් යුද්ධ කාලේ දුන්නු පාඩම් නැවත දෙනවා කියලා කියනකොට මාර්තු 20 23 ඡන්දේ අපි පැහැදිලිව කියනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා සෙල්ලම් කරන්නේ ඇමරිකාව පැත්තට කියලා. දැන් ගෝඨාභය මහත්තයයි සරත් ඉරසේකර මහත්තයා මේ දෙන්නම අපිට පේනවා මේ ජිනීවා ඡන්දේ කටේ තියාගෙන මේ දෙන්නම අපිට සැකයක් තියෙන අතර ඇමරිකන් නුමනාටද කතා කරේ කියලා. දැන් ඔබ බලන්න මේ ඒ නිසා අපිට කරුණු රාශියක් ගැන කියන්න පුළුවන්. දැන් ජිනීවා මානකම් කොමිසමේ රටවල් 47ක් තියෙනවා. ඡන්දේ හිමි කවුන්සිල් එකේ. ඒ 47න් 15ක් ලෝක ඉස්ලාමීය සංවිධානයට අයිති රටවල්. විවිධ කලාප වලින් පත් වෙන රටවල් මම කීපයක් අවශ්‍ය නම් කියන්නම්. ඒ රටවල් තමයි ටෝගෝ, ගැබොන්, සෙනගල්, සුඩාන්, ලිබියා, බර්කිනා ෆාසෝ, සෝමාලියා, උස්බෙකිස්තාන්, පාකිස්තාන්, බංග්ලාදේශ්, බහරේන්, අයිවරි කෝස්ට්, කැමරුන්. එතකොට මේ 47න් 15ක්ම අයිති වෙනවා ඉස්ලාමීය රටවල්. ඒ ඉස්ලාමීය රටවල් වල ඒ සංවිධානයේ ප්‍රධාන ලේකම්වරයා මහා ලේකම්වරයා ඔබ දන්නවා ඔහුට ලැබිච්ච අවස්ථාවේදී ලංකාව පිළිබඳව කතා කරන ජිනීවා මානකම් කොමිසම ඊට සති දෙකකට කලින් ඔහු මොකද්ද කලින්? ඔහු ලෝකේ මුස්ලිම් ජනතාව මුණ දී සිටින ප්‍රශ්න 4ක් ගැන කිව්වා. එක ඔහු ගත්ත පලස්තීනය, දෙක ගත්ත කාශ්මීරය,
තුන ගත්ත බුරුමේ රෝහින්යා ප්‍රශ්නේ මුළු ලෝකෙම ඔහු කතා කරපු හතරවෙනි ප්‍රශ්නය තමයි මොකද්ද? ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවට විරුද්ධව කරන්නා වූ කටයුතු. ඒකද ඔහු ගත්තේ නිශ්චිත වශයෙන් එකම එක දෙයයි. එකම එක දෙයයි මොකද්ද ගත්තේ මේ මුළු ලෝකෙම අනුමත කරලා තියෙන ලෝක රටවල් 193 192ක් අනුමත කරලා තියෙන ආරක්ෂා සහිතව කොවිඩ් මරණ භූම දානය කිරීමේ අවස්ථාව ලංකාව දෙන්නේ නැහැ කියන්නේ. ඒක රටවල් 15ක ඡන්දයේ අයිතිය තිබෙන ඒ සංවිධාන ප්‍රධානියා ලංකාවට විරුද්ධව කතා කරවන්නේ කවුද? ඔහු එතන තල්ලු කරන්නේ කවුද? ඔහු තල්ලු කරේ වෙන කවුරුත් නෙමෙයි. මේ ගෝඨාභය රාජපක්ෂලා මේ සරත් තීරසේකලා මේ මහින්ද රාජපක්ෂලා තමයි. එහෙම කළා මොකද්ද අපි කරගත්තේ? එහෙම කළා කරගත්ත දේ තමයි මේ රටවල් 15න් ඡන්ද 11ක් අපි නැති කරගත්තා. 11ක් නැති කරගත්තා. ඊට පස්සේ ජනාධිපතිවරට අගමැතිවරට පින්සෙන්ඩෝ සිද්ධ වුණා මේ රටවල් වල ඡන්ද ඉල්ල. ඒ නිසා අපි මම මේක ඇගුවේ ජනාධිපති සහ ආණ්ඩුවේ ඇමතිවරු ඇමරිකාව පැත්තට බ්‍රිතාන්‍ය පැත්තට සෙල්ලම් කරා කියලා ඇත්තට මේක මැච් ෆික්සිං කේස් එකක් කියලා හොයන්න බලන්නත් ඕනේ. මොකද මේක අය ඇමරිකන් පුරවැසියෝ සමහරක්. උගේ ඥාතීන් තාමත් තියෙන්නේ ඇමරිකාව. එසේ වෙන්න ජනාධිපතිලා තාම ඇමරිකන් පුරවැසියෝ. ඒ ඇත්තටම මේවා මේ එහෙමද කියලා බලන්න ඕනේ. මොකද ලෝකේ අපි දන්නවා එහෙම ඕන තරම් ඩබල් ඒජන්ට්ලා ඉඳලා තියෙනවා. ඩබල් પાස්පෝර්ට් කට්ටිය සාමාන්‍ය ඩබල් ඒජන්ට්ලා තමයි. ඊළඟට ඒ නිසා තමයි අපි මේ ඡන්දය අපේ පරාජය ලංකාවේ ආණ්ඩුවේ ප්‍රතිපත්තියේ පරාජය දෙගුණ වුණේ. ඒ නිසා අපි මේ විශේෂයෙන්ම මේ මාධ්‍ය සාකච්ඡාව තුළ පෙන්වන්න කැමතියි දැන් ලංකාවට මොකක්ද වෙමින් තිබෙන්නේ කියලා. මේ තියෙන එක්සත් ජාතීන්ගේ මානකම් කවුන්සිලයේ ඡන්ද විමසී 2009 සිට 2021 දක්වා. එතන මේකේ ඔබ දන්නවා 2009 යුද්ධලේ ගලද්දි ලක්ෂ 3මාරක් දෙමළ ජනතාව මැනික් ෆාම් වල කැම්ප් වල ඉඳෙද්දි 2009 ඡන්ද විමසීමක් කරා මේ සම්බන්ධව. ඒ වෙලාවෙත් ඇමරිකාව විරුද්ධ වුණා. ඇමරිකාව තමයි ලංකාවට විරුද්ධ වුණේ. ඒ වෙලාව ඔබ බලන්න ලංකාවට පක්ෂ රටවල් 29ක් ලැබුණා. විරුද්ධ වුණේ 12යි. 2009 2012ට ගිහිල්ලා බලන්න. අවුරුදු 3ක් ගියාට පස්සේ ලංකාවට පක්ෂව රටවල් 15යි විරුද්ධව 23යි. 2013ට යනකොට ලංකාවට පක්ෂව 13යි විරුද්ධව 25යි. 2014 ලංකාවට පක්ෂව 12යි විරුද්ධව 23යි. ඊට 2015 පස්සේ ඡන්ද පැවැත්තුන්නේ සම්මුතියෙන් ගියපු නිසා 2021ට එනකොට ලංකාවේ පක්ෂව 11යි විරුද්ධව 22යි. අපි අහන්නේ යුද්ධේ ලේ ගලද්දී ඡන්ද 29ක් ගත්තු ලංකාව යුද්ධය වල අවුරුදු 12ක් යනකොට 29 11ට බහින්නේ නැහැ. මෙතන සාධාරණ තර්කයක් නැද්ද? මෙතන සාධාරණ තර්කයක් නැද්ද? අපි දන්නවා ජිනීවා මානවකම් කොමිසම වල විවිධ අධිරාජ්‍යවාදී රටවල් ඉන්නවා එක්සත් ජනපදයේ වගේ. හැබැයි ජිනීවා මානවකම් කොමිසම හැම විටම ඒ අධිරාජ්‍යවාදීන්ගේ ශාඛා සමිතියක් ලෙස වැඩ කළා නැහැ. මොකද එතන තියෙන සෛරී රටවල් ප්‍රමාණය ඔබ බලන්න මුස්ලිම් රට ඉස්ලාමී රටවල් 15 මෙච්චර මුළු ලෝකෙම වැඩිම මුස්ලිම් ජනතාවට පසුගිය අවුරුද්දේ රිද්දපු ප්‍රශ්නය මේක මේ මුස්ලිම් කොවිඩ් මරණ ආදාහනය කරපු ගැටලුව. එහෙම තිබියදී ඉස්ලාමී රටවල් 15න් 10ක් බටහිරත් එක්ක හිටගන්නේ නැහැ සම්පූර්ණයෙන්. වැලකිනවා අඩු ගානේ වලකිනවා. ඉතින් එතකොට අපි අහන දේ තමයි මේ 29 11ට එන්නේ ලංකාවේ ආණ්ඩුවේ වැරද්දකින් නෙමෙයිද කියලා. ලංකාවේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වැරද්දකින් නෙමෙයිද මේ එන්නේ නඩු වෙන්නේ. මේ ඔක්කොම රාජපක්ෂලාගේ මේ දින්නෙත් රාජපක්ෂ කෙනෙක් යටතේ. ඒකත් අපි කියන්න ඕන. මොකද යුද්ධය ඉවර වෙලා ලංකාව කිව්වා එක්සත් ජාතීන්ට අපි කරේ ලොකු යුද්ධයක්. අපි ඒ සහන ඒ යුක්තියුතු කිරීමේ ක්‍රියාවලිය කරන්නම් කියලා. ඒ නිසා එක්සත් ජනපදයේ විරුද්ධ වුණාට අනිත් රටවල් බහුතරයක් සාමාන්‍ය සෛරී රටවල් ඡන්දේ දුන්නා. ඊට පස්සේ රාජපක්ෂලා මොකද්ද කරේ? බලය අරන් අමුේකාධිපති බලයක් හදලා පෙන්නවා යුද්ධ සම්බන්ධ යුක්තිය නෙමෙයි යුද්ධේ නැති මිනිසුන්ටවත් යුක්තිය ඉටු කරන්නේ නැහැ කියලා. බලන්න 2012 වල රාජපක්ෂ පාලනේ 15 වුණා. 2013 කට මහින්ද රාජපක්ෂ පාලනේ 13 වුණා. 2014 වෙනකොට 12 වුණා. අද ගෝඨාභය රාජපක්ෂ පහත්තයාගේ පළවෙනි ඡන්දේ 11යි. එතකොට මේ අපේ රටේ මේ දුෂ්ට දේශපාලන ප්‍රතිපත්තියේ පරාජයක් තමයි මෙතන තියෙන්නේ.
අපි අහන්න බලන්න ඕනේ මේ ඔක්කොම ඇමරිකාවද මේ මෙතෙන්ට ගිහිල්ලා තියන්නේ නැහැ. මේ අතිශය සාදීන සෛරී රටවල් මෙතන තියෙනවා. අපිට ඡන්ද දීපු රටවල් අත්හැරලා. ඒක අපි කියන්නේ මේක රටට විරුද්ධ ඡන්දයක් නෙමෙයි. මේක ශ්‍රී ලංකා රාජ්‍ය විරුද්ධ ඡන්දයක් නෙමෙයි. මේක තනිකරම ගෝඨාභය රාජපක්ෂලාගේ ආණ්ඩුවේ වැරදි ඒකාධිපති දේශපාලන ප්‍රතිපත්තිය පිළිබඳ පරාජයක් මේ. ඒක මම කියන්නේ මේ දුන්නු 11 නෝ. මේ ඡන්ද දුන්නු රටවල් 11 නෝ සැලකුතු ප්‍රමාණයක් යම්කිසි වාමාංශික පදනමත් රටවල් තියෙනවා. ඒවා අති බහුතරයක් දෙලා තින්නේ. මට කියන්න පුළුවන් ලංකාවේ මහනිකම් වල තියෙන ප්‍රගතිය නිසා නෙමෙයි. මේ යෝජනාව ගේන්න උදව් වෙච්ච සමහර රටවල් විශේෂයෙන් බ්‍රිතාන්‍ය වගේ. ඒ වගේ ඒවා අධිරාජ්‍යවාදී ලෙස ලෝක වෙනත් රටවල් වලට කරදර කරන රටවල් නිසා. වෙනත් රටවල් ආක්‍රමණය කරන රටවල් නිසා තමයි යෝජනාව ගේන රටවල් වලින් සමහරු ඒකාධිපති දේශපාලනය කරන බලපෑම් දේශපාලන කරන නිසා තමයි මේ සමහර රටවල ඡන්ද අපිට හම්බෙලා තිබෙන්නේ. නැතුව ලංකාවේ මානවිකම හොඳ නිසා දුන්නු ඡන්දක් නෙමෙයි කියලා අපිට කියන්න පුළුවන් මේ සමහරය. ඒ නිසා අපිට තේනවා මේ ඡන්ද ප්‍රතිපල. ඒ වගේම අපි ගත්තොත් එහෙම මේ තියෙන්නේ ලංකාවේ මානවිකම් කොමිසමේ ඡන්ද ව්‍යාපාරයේ ඒක ප්‍රතිඵලය අපිට පේනවා ලංකාවට පක්ෂ 22ක් ලංකාවට විරුද්ධව ලංකාවේ ආණ්ඩුවේ ප්‍රතිපත්තියට විරුද්ධව 22ක් දීලා තියෙනවා. ඊට පස්සේ ලංකාවේ ආණ්ඩුව ප්‍රතිපත්තියට පක්ෂ 11ක් දීලා තියෙනවා 14ක් වැළකී සිටින්න තියෙනවා. ඒ නිසා අපි ඊටාම පැහැදිලිව කියන්න කැමති මේ ජිනීවා මානවිකම් කොමිසමේ යෝජනාව පරාජය වීම ආණ්ඩුවේ දේශපාලන ප්‍රතිපත්තියේ පරාජයක් මිසක් ශ්‍රී ලංකා රාජ්‍යයේ හෝ ශ්‍රී ලංකා ජනතාවගේ පරාජයක් නෙවෙයි. මේකට සහ මුලින්ම වග කිය යුත්තේ ගෝඨාභය රාජපක්ෂ පාලනයමයි. වෙන කිසිවෙක් නෙමෙයි. වෙන කිසිවෙක් නෙමෙයි. මොකද නිකන් ලෝක රටවල් වලට බැලලා වැඩක් නැහැ. ලංකාවට නේපාලේ ඡන්ද ගන්න බැරි නම් ලංකාවට ඉන්දුනීසියාව ඡන්ද ගන්න බැරි නම් අපිට මීට කලින් ඡන්ද දුන්නු සාමාන්‍ය රටවල් වල ඡන්ද ගන්න බැරි නම් ඒකෙන් ඔප්පු වෙන්නේ ආණ්ඩුවේ බැරිකම මිසක් වෙන මොකුත් නෙමෙයි. ඒ නිසා ඔබ බලන්න මේ පරාජයටපත් කරන මොන විදිහේ රටක්ද? මේ රාජපක්ෂ පාලන නිසා පරදින්නේ මේ නොබෙදි ජාතීන්ගේ සමුළුවේ සභාපතිත්වයට දරපු රටක් මේ. අද අපිට ඡන්ද නොදී පැත්ත කරලා ඉන්න රටවල් මොනවද? මේ නොබෙදි ජාතීන්ගේ සංවිධානයේ තවමත් දින සමාජික රටවල් මේ. අපිට විරුද්ධ වෙන සමහර රටවල් එහෙම ඒවා. ඒ නිසා අප කියන්න කැමති මේ පරාජය වෙලා තිබෙන්නේ ආණ්ඩුවේ දේශපාලන ප්‍රතිපත්තියකින්. ඒක මම කියන්න කැමති දැන් දේශපාලනයේ දැන් මම දැක්කා දිනේෂ් කුමාරදන මහතා කියනවා මොකද්ද මේ විපක්ෂය බොරු කියනවා. ඒ වගේම මේ ආණ්ඩුව මේකෙන් දිනලා තියෙන්නේ. ඒ කියන්නේ 47න් 25ක් ආණ්ඩුව පැත්තේ ඉන්නවලු 22යිලු ආණ්ඩුවට විරුද්ධව ඉන්නේ. දැන් ඇත්තටම ගත්තොත් දැන් මේ ආණ්ඩුව ආර්ථිකය සම්බන්ධව දැන් අනුගමනය කරමින් ඉන්නේ අර මොඩර්න් මොනිටරි තියරි කියන එකනේ. නව මූල්‍ය ප්‍රතිපත්ති. ඒක මෙතන දැන් විදේශ කුමාරදන මහත්තයා දැන් නව ගණිත සංකල්පයක් හොයාගෙන. දැන් උන්නේ කියන විදිහට දැන් ආණ්ඩුව දිනලා ජිනීවවල. ආණ්ඩුව දිනලා. මොකද 47න් 25ක් යෝජනාවට පක්ෂ වෙලා නැහැ. දැන් මම ඒක ඇහුවේ මේ තමන්ගේ පරාජය ඉගෙන ගන්න නැහැ කියලා. තමන්ගේ වැරද්ද පිළිගන්නේ නැහැ. ඒකට වැරද්ද හදාගන්න බෑ. දැන් ඔබ දන්නවා ආණ්ඩුව අලුත්ම මාධ්‍ය තීරිය තමයි දැන් අපිට පේනවා මේ විපක්ෂයේ බොරු කියනවා කියලා මතයක් හදනවා. මොකද්ද? දැන් කැලෑ විනාශ කරනකොට කියනවා කැලෑ විනාශ වෙලා නැහැ. ඒ ඔක්කොම ආජන්ටිනාවේ බ්‍රසීලයේ තමයි කැලෑ කපලා තියෙන්නේ. සීනි වංචාව කරා කියන එකට ආණ්ඩුවක නෑ සීනි වංචාවක් වෙලා නැහැ. විපක්ෂයේ බොරු කියනවා. ඊට පස්සේ කියනවා මහර බන්ධනාගාරේ ඝාතනය කරලා නැහැ. සිරකරුව සීනිනසාගේ. මැරිලා නැහැ කවුරුවක්. ඊට පස්සේ කියනවා ජිනීවා පරදුනේ නැහැ කියලා. අපි කියන දිනේෂ් කුමාරදන මහත්තයාට කිතුල් ගහට නැග්ග මිනිහන් මීට වඩා තර්කානුකූල දේවල් කියලා තියෙනවා. කිතුල් ගහට නැග්ග මිනිහා. නිසා අපි ලංකාවේ විදේශ ඇමතුමාට කියනවා අඩු ගානේ කිතුල් ගහට නැග්ග මිනිහාගේ වර්ගවත් බොරුවක් කියන්නේ මෙච්චර ලොකු බොරු කියන්න එපා. ඒ නිසා මේ සහමුලින් අපි දන්නවා දැන් එහෙම මේ තර්කය නම් අදාළ. ඒ කියන්නේ ඡන්දේ නොදී සිටින සියලු දෙනාම තමන්ගේ පැත්තේ නම්. ඡන්දේ නොදී සිටින සියලු දෙනාම තමන්ගේ පැත්තේ නම් අපිට කියන්න තියෙන්නේ ලංකාවේ හැම ඡන්ද ප්‍රතිඵලයක් දිහාම එහෙනම් බලන්න ඕනේ විදියට. එහෙම ගත්තොත් එහෙම පසුගිය ජනාධිපතිවරණයේදී ලක්ෂ 162ක් ඡන්ද තිබුණා. ඡන්දදායකයෝ. ලක්ෂ 162කින් ගෝඨාභය රාජපක්ෂ මහතා ලැබුණ ලක්ෂ 69යි. එතකොට
එතුමාට ඡන්දෙ දීලා නැති පිරිස ගත්තොත් එහෙම ලක්ෂ 90කට වැඩි. ලක්ෂ 90කට වැඩි එතුමාට ඡන්දෙ දීලා නැති. ඒතකොට දිනේෂ් ගුණවර්ධන මහතාගේ නව ගණිත න්‍යාය අනුව ගත්තොත් එහෙම ගෝඨාභය රාජපක්ෂ මහතා ඡන්ද ලක්ෂ 95කින් පරාදයි. ඒ නිසා ලෝකෙ හිනස්සන් නැතුව දිනේෂ් මහතාට අපි කියන්න දෙයක් කැමති. ඒ වගේම ආණ්ඩුවේ මාධ්‍ය බලකායට කියන්න කැමති. කැලෑ විනාශ කරනවා කිව්වම බොරු කියලා ප්‍රතික්ෂේප කරන්නේ නැතුව ඒක පිළිගන්න. ඒක මහානායක ඒක අගරදුරුතුමා කියනවා, ආදිවාසී නායකතුමා කියනවා. සීනි වංචා උනා කියලා මේ මුදල් අමාත්‍යාංශයේ මහ බැංකුව කියනවා. මහර බන්ධනාගාරේ ඝාතන උනා කියලා කියනවා. ඒක ඇත්ත. ජිනීව පෙරදුනා, ඒක ඇත්ත. ආණ්ඩුවේ ප්‍රතිපත්තිය පෙරදුනා. ඒ නිසා අපිට කියන්න කැමති මේ ආණ්ඩුවේ අලුත් මාධ්‍ය තියරිය මෙන්න මේකයි මේ විපක්ෂයේ බොරු කියලාවා කියලා තමන්ගේ මාධ්‍ය මූල් වලින් මතයක් හැදී. ඊට පස්සේ කියන්න අවශ්‍ය දේ තමයි විශේෂයෙන්ම මේ දැන් ජිනීවා මානකම් කොමිසම කවුන්සිලය සහ මුලින්ම අමු අධිරාජ්‍යවාදී අමු ඇමරිකන් අණ්ඩක් කියලා කියන්නේ. එකක් තමයි අපි දන්නවා ට්‍රම්ප් ජනාධිපතිවරයා මානකම් කොමිසමෙන් ඇමරිකාව ඉවත් කරගත්ත නිසා මෙවර ඇමරිකා එක්සත් ජනපදයේ මානකම් කවුන්සිලයේ සමාජිකයෙක් විදිහට හිටියේ නැහැ. හිටියනම් ඇමරිකාව බොහෝ විට ලංකාවට විරුද්ධව තමයි ඡන්ද දෙන්නේ. නමුත් ඇමරිකාව තවම සමාජිකයෙක් නෙමෙයි. ඒ නිසා උන් මේ සැර ඡන්ද ලබා දුන්නේ නැහැ. ඡන්ද ලබා දෙන්න අයිතිය තිබුණේ නැහැ උන්ට. ඉල්ල උන් අස්වෙච්ච නිසා. නමුත් අපි කියන්න කැමතියි දැන් මේ ජිනීවා මානකම් කොමිසම ලංකාවේට අදාළව ලංකාවේ ආණ්ඩුවේ ප්‍රතිපත්තියට අදාළව යෝජනාව ඊයේ සම්මත කිරීමෙන් පසුව ඊළඟට ගත්ත යෝජනාව මොකක්ද? ඊළඟට ගත්ත යෝජනාව තමයි පලස්තීනය තුල ඊශ්‍රායලයේ විසින් කරන්නා වූ මානව හිමිකම් පිළිබඳ මානව හිමිකම් විනාශ කිරීම පිළිබඳ යෝජනාව තමයි ලංකා යෝජනාවෙන් පසුව ගත්තේ. ඒ මානව හිමිකම් කවුන්සිලේ human rights situation in the occupied Palestinian territory including East Jerusalem and the obligation to ensure accountability and justice. දැන් ලංකාවට අදාළ යෝජනාවේ මාතෘකාව මොකක්ද? ඒකේ තියෙන්නේ promoting reconciliation, accountability and human rights in Sri Lanka. පලස්තීනයේ මොකද තියෙන්නේ? Human rights situation in the occupied Palestinian territory including East Jerusalem and the obligation to ensure accountability and justice. ඇත්තටම ලංකා යෝජනාව වෙන රටකට විරුද්ධ එකක් නෙමෙයි. ලංකා යෝජනාව තියෙන්නේ ලංකාව ගැනමයි. පලස්තීන යෝජනාව මොකක්ද තියෙන්නේ? පලස්තීන යෝජනාව නිශ්චිතවම ඊශ්‍රායලගෙන රටට විරුද්ධව තිබෙන්නේ. එසේ තිබියදී මොකද්ද සිද්ධ වුනේ ඊයේ මානවිකම් කවුන්සිලයේ? මේ තියෙන්නේ ඡන්ද ප්‍රතිඵලය පලස්තීනය පිළිබඳ. ලංකාව සෛරී රාජ්‍යයක්. ලංකාව සෛරී රාජ්‍යයක්. පලස්තීනය තවම සෛරී රාජ්‍යයක්වත් නෙමෙයි. ඒක සෛරී වීමට නියමිත රටක්. තම සෛරී රාජ්‍යයක්වත් නෙමෙයි. පලස්තීනය කියන්නේ ඉතා කුඩා අපිට වඩා ගොඩක් කුඩා 70 අවුරුදු ආක්‍රමණයක් ලක්ලා තියෙන පුංචි රටක්. ඒකට අදාළව ඡන්ද ගත්තාම ඔබට පේනවා ඒ පලස්තීනයට පක්ෂව ඊශ්‍රායලට විරුද්ධව කෙලින්ම ඡන්ද 32ක් ලැබෙනවා. පලස්තීනයට පක්ෂව ඡන්ද 6යි ලැබෙන්නේ පලස්තීනට විරුද්ධව 8ක් ඉන්නව වැලකී සිටිනවා. ඔබට පේනවා එතකොට මේ පලස්තීනයට පක්ෂව ලබා දුන් ඡන්ද ලබා දුන් රටවල් 32 අතර ඉන්නවා ලෝකේ අපිට විරුද්ධව ඡන්ද දුන් රටවල. අපිට විරුද්ධව ඡන්ද දුන් රටවලුත් තියෙනවා. ලංකාවේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති විරුද්ධව ඡන්ද දුන් රටවල් තියෙනවා. ඒ වගේම බටහිර රටවල් රාශියක් තියෙනවා. ඒ නිසා අප කියන්නේ එක පැත්තකින් දැන් මේකෙන් මොකද ඔප්පු වෙන්නේ? තමන්ගේ රටේ මානවිකම් රකින්නවනම් තමන්ගේ රටේ සාධාරණ යුක්තිසහගත අරගලයක් කරනවනම් තමන්ගේ රටේ අයිතිවාසිකම් වෙනුවෙන් සටනක් කරනවනම් එවැනි රටවල් වලට හැකියාවක් තියෙනවා මහන්සි වුණොත් බුද්ධිමත්ව තමන්ගේ දේශීය ප්‍රතිපත්තියත් විදේශීය ප්‍රතිපත්තියත් කටයුතු කරගෙන ගියොත් පුළුවන්කම තිබෙනවා ලෝකෙ දිනන්න. මේ පුංචි දුර්වල පලස්තීනයට යුද්ධෙන් බැටකන පලස්තීනයට දිනන්න පුළුවන් නම් මුළු යුරෝපයේම ඡන්ද ගන්න පුළුවන් නම් බ්‍රිතාන්‍යයේ ඡන්දේ හැර ඇයි ලංකාවට දිනන්න බැරි? ලංකාවට දිනන්න පුළුවන් මේ ජිනීව වල ලංකාවට විරුද්ධව නම් ඉන්නේ. නෑ මෙතන තියෙන්නේ ලංකාවේ ආණ්ඩුවේ දේශපාලන අපරාධයි බහුතරයක් ජිනීව යෝජනා වලින් ප්‍රශ්න කෙරුනේ.
ඒ නිසා අපිට පේන දේ තමයි මේ නරක දෙයකින් හොඳ දා දිනා ගන්න පුළුවන් කියලා ඔප්පු කරලා තියෙනවා පලස්තීනේ. අපි කිසි පිළිගමු මානවකම් කසව නරක තැනක් කියලා. ඒ නරක තැනින් පලස්තීනේ පෙන්නලා තියෙනවා ඊයේම. හොඳ දෙයක් දිනා ගන්න Tamanට පුළුවන්. මොකද පලස්තීනට විරුද්ධව කියන චෝදනාවක් නැහැ. ලෝක රටවල් වලට. පලස්තීනට විරුද්ධව කියන චෝදනාවක් යම් ප්‍රමාණයක් තිබුණා. යම් සංවිධාන කටයුතු සම්බන්ධ. නමුත් සමස්ත ලෝක රටවල් 32ක් ප්‍රංශයේ නෙදර්ලන්තයේ වගේ රටවල් පවා ඡන්දය ලබා දෙනවා පලස්තීනට පක්ෂව. ඒ නිසා අපි කිව්වේ ලංකා ආණ්ඩුව මානවකම් රකින්නවනම් ලංකා ආණ්ඩුව සාමාන්‍ය සාධාරණ ලෙස අධිකරණ පද්ධතිය පවතින දෙනවනම් ලංකා ආණ්ඩුව තමන්ගේ දේශපාලන හිංචය නඩු වලින් බේරන්නේ නැතිනම් අපිට ලෝකේ ඡන්ද වැඩි ප්‍රමාණයක් දිනා ගන්න පුළුවන්. ඇමරිකාවේ ඡන්දෙයි ඊශ්‍රායලයේ ඡන්දෙයි බ්‍රිතාන්‍ය ඡන්දෙයි නැතුණාට ජිනීව දිනන්න පුළුවන්. ඒ නිසා අපි අවසාන වශයෙන් මේ රටේ ජනතාවට කියන්නේ මේ කොටු කල්ලා දීලා තියෙන්නේ. මේ පාවා දීලා තියෙන්නේ වෙන කවුරුවක් නෙමෙයි. මේ වර්තමාන රාජපක්ෂ පාලනය, ගෝඨාභය රාජපක්ෂ පාලනය තමන්ගේ දුෂ්ට දේශපාලන බලය ඒකාධිපතිත්වයෙන් පවත්වා ගැනීම වෙනුවෙන්. තමන්ගේ දූෂණ වංචා කරලා නඩුවැල්ලා දෙන කට්ටිය නිදහස් කිරීම වෙනුවෙන් රටේ ආයතන පද්ධතිය, රටේ ව්‍යවස්ථාව, රටේ නීතිය, රටේ මානව හිමිකම් සහ මුලින්ම විනාශ කරමින් යන ගමනක් යනවා. ඒ ගමනේ ප්‍රතිඵලය තමයි ලංකාවේ මේ පරාජයටපත් වීම, ලංකාවේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය පරාජයටපත් වීම, ලංකාවේ නමට කැරලක් ඇතිවීම. ඒ නිසා ඒට වග කිව යුත්තේ ශ්‍රී ලංකාවේ මිනිස්සුවත් වෙන කවුරුවක් නෙමෙයි. පැහැදිලිවම මේ තැනට ලංකාව තල්ලු කරේ ගෝඨාභය රාජපක්ෂ පාලනය. ලංකාවට ඡන්දයක් දෙන්න බැරි මට්ටමට අපිට ඡන්ද දෙමින් හිටපු රටවල්පත් කරේ ගෝඨාභය රාජපක්ෂ පාලනය. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා දැන්වත් උද්දච්චකම අතහැරලා වැරද්ද පිළිගන්න. අපි ආණ්ඩුවට බල කර කියා සිටිනවා ඊළඟ සැරේ ඡන්දේ දිනන්න ඕන නම් ඡන්දේ දිනන්න මානවිකම් රකින්න. ජිනීවා දිනන්න නම් මානවිකම් රකින්න. ජිනීවා දිනන්න නම් 20 වෙනි සංශෝධනය අවශ්‍ය කරන්න. ජිනීවා දිනන්න නම් ඒකාධිපති මිලිටරිකරණය නතර කරන්න. ජිනීවා දිනන්න නම් මාතර දාන තර්ජන ගාජන නතර කරන්න. ජිනීවා දිනන්න නම් අඩු ගානේ ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රට පාලනය කරන්න උත්සාහ කරා. ඒ නිසා අන්න ඒ අවධාරණය කරමින් අපේ මාධ්‍ය සාකච්ඡාවේ මූලික අදහස් දැක්වීම අපි අවසන් කරනවා. ඊට අමතරව සහෝදරුන්ට මාධ්‍ය වේදී සහෝදරුන්ට යම්කිසි ප්‍රශ්න තිබෙනවා නම් ඔබට ඒ සඳහා අවස්ථාව ලබා දෙන්න. සමුදුවේ වැකිගොරුවන් කතුලික පොරණක් තමයි දෙමළ ඩයස්පෝරා. ඕකේ අපි හැදුවේ විශාල ජයග්‍රහණයක්. හැබැයි අපිට ඒක ගිය අවස්ථාවේදී ඒ ජයග්‍රහණ ලබා ගන්න බැරිුණා. මංගල සමරවීර නිසා. ඔවුන්ගේ කාර්යභාරය උන්නරින් ඉටු කරගෙන. එතන මොකක්ද තියෙනවද මේ විදේශ සම්බන්ධතාවය? දැන් අපි දන්නවා මේ දැන් මම ওই ප්‍රවෘත්තිය ගැන මට අදහසක් නැහැ. පහුගිය කාලේ දිගටම විවිධ විදේශගතව ඉන්න දෙමළ සංවිධාන ජිනීවා මහානගම් කොමිසම තමන්ගේ වේදිකාවක් ලෙස පාවිච්චි කරා. ඒක සැකයක් නෙමෙයි. නමුත් අපි අහන්න කැමතියි දැන් මෙවර ලංකාවේ මුස්ලිම් සංවිධාන මොකද්ද කළේ? ලංකාවේ මුස්ලිම් ප්‍රජාවට මොකද්ද සිද්ධ වුනේ? දැන් ලංකාවේ මේ 2009 ඉඳන් මේ වෙනකම්ම අපි දුටුවේ නැහැ. ලංකාවේ මුස්ලිම් ජනතාව මුස්ලිම් සංවිධාන ගිහිල්ලා ජිනීවා මහානගම් කොමිසමට යම් කරුණු කියනවා. දැන් ලංකාවේ මුස්ලිම් ජනතාව දැන් තල්ලු කරේ කවුද? ඒ තල්ලු කරේ පැහැදිලිවම රාජපක්ෂ වර්තමාන ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ පාලනය. ඒක තමයි එතන තල්ලු කරේ. මම ඒකයි මුලින්ම කිව්වේ නොබෙරි ජාතින්ගේ රටවල් අපිට ඡන්ද දීපු රටවල් අපිට ඡන්ද දෙන්න බැරි තැන තල්ලු කරේ කවුද? ඩයස්පෝරාවල් නෙමෙයි. අනික ඔබ බලන්න ලංකාවෙන් කවුද යවලා තියෙන්නේ? ලංකාවේ නිව්යෝක් වල මහා මණ්ඩලයට යවලා තියෙන නියෝජිතයා තමයි විවිධ චෝදනාවල් ලක් වෙච්ච පක්ෂග්‍රාහී නීති මේ විනිශ්චයකාරවරයෙක් වශයෙන් බොහොම නම සවුත්තු කරගත්තු පීරිස් මහත්තයා තමයි නිව්යෝක් වලට යවලා තියෙන්නේ. ඔබ දන්නවා ළඟදී මහා මණ්ඩලයේ රැස්වීමේදී එක්සත් ජාතීන්ගේ මහලේකම්තුමා කතා කරද්දී තුමා ලංකාව ගැන කතා කරලා නෙමෙයි සාමාන්‍ය සම්මතයට විරුද්ධව මේ පීරිස් කියන හිටපු විනිශ්චයකාරතුමා දැන් ගෝඨාභය මහත්තයාගේ එහෙ තානාපතිවරයා මහා ඒ රැස්වීමේ වෙනම ඔබ්ජෙක්ෂන් එකක් දාලා එතන නිකන් රට සවුත්තු කරගත්ත අන්තිමට මහලේකම්වරයා කියන්න හිටපු නැති දේවලුත් කිව්වා. මහලේකම්වරයා කිව්වා මෙතන කෑ ගහලා වැඩක් නැහැ. ඔබ ඔබේ රටට ගිහිල්ලා ඔබේ රටේ මානවිකම් හදන්න කියලා. හරි. ඒ එක්කෙනෙක්.
ඊට පස්සේ දෙවෙනියා කවුද? දැන් ජිනීව වල ඉන්නේ කවුද? ජිනීව වල ඉන්නේ කවුද? ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ නිත්‍ය නියෝජිතයා. ඔහු ප්‍රසිද්ධ ලංකාවේ මහා දැවැන්ත මානව හිමිකම් උල්ලංඝනය කරපු ප්‍රාසංවිධානයට සම්බන්ධ පුද්ගලයෙක් කියලා මා දන්න තරමින් ඔහුම පිළිඅරන් තියෙන පුද්ගලයෙක්. එතකොට ලංකාවේ 1987 කාලේ මහා පරිමාණයෙන් මානව හිමිකම් විනාශ කරපු පුද්ගලයෙක් ජිනීව වල මානව හිමිකම් කොමිසමේ ලංකාවේ නිත්‍ය නියෝජිතය වශයෙන් යවුවට පස්සේ ඩයස්පෝරාවට වෙන දෙයක් කියන්න ඕනේ නැහැ. ඩයස්පෝරාව මොනවද වෙන කියන්නේ? ඩයස්පෝරාවට මේ මෙයා ඒවල තියෙන නිත්‍ය නියෝජිතකයි පැටිකිරි කිව්වම ඇති. ඒ නිසා මම ඒකයි කිව්වේ. නරක දේශීය ප්‍රතිපත්තියකට රට දින අභ්‍යන්තර දිනන්නත් බෑ, එළිය දිනන්නත් බෑ. ඒ නිසා ඩයස්පෝරාව ලංකාවට විරුද්ධව කටයුතු කරන සංවිධාන පුද්ගලයන් හැමදාම ඉන්නවා. ඉඳි. ඒතර ලංකාවේ දක්ෂතාවය මොකද්ද වෙන්න ඕනේ? ලංකාවේ දක්ෂතාවය වෙන්න ඕනකම තියෙන්නේ අපේ රටේ මානවිකම් ආරක්ෂා කරන. මම මේකත් එක්ක තව දෙයක් කියන්න කැමතියි. දැන් ලංකාවේ මානවිකම් ආරක්ෂා කරන්න කියන එක දැන් මම මේ යෝජනාවලියේ තිබිච්ච දේවල්. රටේ ස්වාධීන අධිකරණයක් පවත්වාගෙන යන්න. රට හමුදාකරණය කරන්න එපා. රටේ විනිශ්චයකාරවරු පිළිගත් ස්වාධීන ආයතනකින් පත් කරන්න. රටේ නඩු වලට දේශපාලනගලි ගහන් කරන්න එපා. ඊට පස්සේ සමාජ ක්‍රියාකාරී මාධ්‍ය වෙතින් දඩයන් කරන්න එපා. දැන් මේවා ලංකාවේ ව්‍යවස්ථාවේ තියෙන දේවල් නේ. ලංකාවේ ආණ්ඩුවේ නීතියේ තියෙන දේවල් නේ. දැන් මේවා කරන එකේ වැරද්ද මොකක්ද? මේවා ජිනීව වලින් කියන්න ඕනේ නෑනේ. ජිනීව වලින් නොකියුවත් අපි කරන්න ඕන දේවල්. ඒ නිසා අපි ඒකයි කියන්නේ මෙතන තිබෙන්නේ අපේ රටේ මානව හිමිකම් ලංකාවේ ආණ්ඩුව රැක්කම මොකද වෙන්නේ? ඒක වැරද්දක්ද? ලංකාවේ මානව හිමිකම් කඩ විනාශ කිරීමද ලංකාවේ මිනිසුන්ගේ බලාපොරොත්තුව? ලංකාවේ මිනිසුන්ට මේ අවස්ථාවක් තියෙනවද? එහෙම එකක් නැහැ. ඒ නිසා අපි කියන්නේ මේ යෝජනා මොකුත් එන්නේ නැහැ. ලංකාව සාමාන්‍ය පරිදි ලෝකේ හොඳම ප්‍රජාතන්ත්‍රවාදී රට වෙන්න නෙමෙයි. ලංකාව සාමාන්‍ය පරිදි ප්‍රජාතන්ත්‍රවාදී පාලනය පවත්වාගෙන යනවා නම් එහෙමනම් මේ අධිරාජ්‍යවාදී රටවල් වලට ඇමරිකාවට බ්‍රිතාන්‍යයට ලංකාවට විරුද්ධ වෙන්නේ තෝනකම තියෙන්නේ. නමුත් අතිබහුතරයක් අනිත් රටවල් දිනන්න පුළුවන්. ඒ නිසා මට ඒකයි කියන්න ඕනකම තිබෙන්නේ. දැන් තියෙන්නේ මේ ඩයස්පෝරාව හරි අරයා මෙයා නෙමෙයි. අපේ රටේ මානවිකම් රැකිය යුතුය යන්න. ඉතින් අපේ රටේ අධිකරණය සාමාන්‍ය සාධාරණ මට්ටමේ පවත්වාගෙන යා යුතුයි. ඉතින් ඒ නිසා මේ හැම වෙලාවෙම ආණ්ඩු උත්සාහ කරනවා. මම නැවත කියන්නේ තමන්ගේ දේශපාලන බලය වෙනුවෙන් මුළු රටක් ලෝකයක් ඉස්සරහා සවුත්තු කරලා ඒක වැරද්ද පිටරට ඉන්න සංවිධාන වලටයි වෙන රටවල් වලටයි පැවරීම වැඩක් නෑ. රටේ තමන්ගේ ප්‍රතිපත්තිය හදා ගැනීම තමයි අපි හිතන්නේ කරන්න තියෙන එකම දේ. ඒ වගේම තමයි දැන් විකාශනයේත් එක්ක DNA සංවිධානයේ ප්‍රකාශ කරන මේ ලැබුණු ප්‍රතිඵලය සම්බන්ධයෙන් ඔවුන් සතුටු වෙනවා කියන්නේ. එතකොට DNA සංවිධානයේ මෙම දේශපාලන භාවිතා පිළිබඳ ඔබතුමාලගේ අදහස මොකක්ද? DNA සංවිධානයේ ලංකාවේ සංවිධානය. ඒතර DNA සංවිධානයේ දේශපාලන අදහස් අපි සියල්ලටම අපි එකඟ වෙන්නේ නැහැ. නමුත් පැහැදිලිවම අපි දකින දේ තමයි උතුරේ නැගෙනහිර පළාතේ සිද්ධ වෙච්ච යුද්ධය තුළ ඉටු විය යුතු යුක්තිය ඉටු කිරීමේ ක්‍රියාවලියක් තියෙනවා. ඒක දෙමළ මුස්ලිම් සිංහල කාටත් තියෙන දෙයක්. මොකද අපි දුටුවා සමහර අවස්ථාවලදී මේ උතුරේ මහ විශාල ඝාතන කරපු උතුරේ මහ විශාල දෙමළ ජනතාව විනාශ කරපු දෙමළ නායකයන් අද ආණ්ඩුවත් සමග එකතු වෙලා ඉන්නවා. අසමහර ආණ්ඩුවට පිටිනුත් ඉන්නවා සමහර අය. ඉතින් ඒ නිසා දැන් උතුරේ මේ ත්‍රිවිධ හමුදාව පමණක් නෙමෙයි මේ යෝජනාවලියේ මා දුටුවා LTT සංවිධානයේ මේ කරන ලද අපරාධ සම්බන්ධවත් තිබෙනවා. ඒ නිසා අපි දකින්නේ TNA සංවිධානයේ නිවේදනය මා දුටුවේ නෑ. TNA සංවිධානය ලංකාවේ සංවිධානයක්. ඒ TNA සංවිධානය උන්ගේ දේශපාලන ප්‍රතිපත්තීන් මත දකින දේවල් තිබෙන්න පුළුවන්. නමුත් අපි කියන්නේ TNA සංවිධානය කිව්වත් නැතත් යුද්ධය තුල සිද්ධ වෙච්ච මහා පරිමාණයෙන් සිද්ධ වෙච්ච විවිධ පැතිවලින් සිද්ධ වෙච්ච මානවිකම් උල්ලංඝනය වීම අතුරුදහන් වීම සම්බන්ධව සාධාරණ යුක්තිසහගත පරීක්ෂණයක් ලංකා මට්ටමින් කරලා ඒ සම්බන්ධ යුක්තිසහගත පිළිතුරක් ඒ ජනතාවට ලබා දීම ලංකා ආණ්ඩුවේ වගකීමක්. ඒක රාජපක්ෂ ආණ්ඩුව කළේ නැහැ. ඒක මෛත්‍රීපාල රනිල් ආණ්ඩුව කරන්නේ නැහැ.
රාජපක්ෂලා කරමින් ඉන්නේ හැම විටම මේක ජාතිවාදී ලෙස පාවිච්චි කරගන්න එක. රනිල් වික්‍රමසිංහලා සජිත් ප්‍රේමදාසලා මෛත්‍රීපාල සිරිසේනලා කරන දේ තමයි දෙමළ ජනතාවගේ දුක විකුණගෙන ඡන්ද අරගෙන ඒ දෙමළ ජනතාවට සහ පොදු යුද්ධයට දාලා වෙච්ච විනාශයන්ට යුක්තියට නොකර ඉන්නේ. කියනවා මේ රාජ්‍ය පාලකන්තයට හමුදා ඉස්ලාමික හමුදා නිලධාරීන් යොදා ගැනීම සම්බන්ධයෙන් මේකත් ඒ අපිට විරුද්ධ රටවල් විවිධ ලක්ෂණ යෝජනා. ඔව් ඉතින් මේක ආණ්ඩුවේ දේශපාලන ප්‍රතිපත්තියනේ. මම හිතන්නේ ඒක අද රටේ සාමාන්‍ය ගිනීම නොකියුවත් එක කවුරුත් පිළිගන්නේ නැහැ. ඒක දාපු හමුදා නිලධාරීන් සාර්ථක වෙලත් නැහැ ගොඩක් අය රාජ්‍ය පාලනයේ. දෙක තමයි ඊටා විශිෂ්ට පරිපාලන නිලධාරීන් අද පූල් එකට ඇවලා තියෙන්නේ. ඒ පූල් එකට ඇවලා තමයි හමුදා විශ්‍රාමිකයන් මෙතන දාලා තියෙන්නේ. ඉතින් හමුදා නිලධාරීන් සිවිල් පරිපාලනයට දාන එක ලෝකෙ පොදුවේ පිළිගන්න ක්‍රමයක් නෙමෙයි. ඉතින් ඔවුන් සාකච්ඡාවෙන් සම්මුතිය වැඩ කරන්න දන්නේ නැහැ හුඟක් වෙලාවට. ඒකෙන් ඒ නිසා ලංකා ආණ්ඩුව ඔය වැරදි දේශපාලන ප්‍රතිපත්තිය විවිධ පැතිකඩවල වලින් විවිධ සංවිධාන ප්‍රශ්න කරනවා. ඉතින් අපිට ඕනතරම් දක්ෂ පරිපාලන නිලධාරීන්, දක්ෂ ශ්‍රී ලාංකික නිලධාරීන් ඉන්නවනේ. ආණ්ඩුවේ තනතුරු වලටපත් කරන්නේ. නේද? ඉතින් වියත්මගෙන් උනත් කිව්වේ නෑනේ විශ්‍රාමික හමුදා ජෙනරාල්වරු දානමයි කියලා තනතුරු වලට. නේද? අඩු ගානේ ඡන්දර කලින් කෝනම් තව කමක්. ඒ නිසා ඔබත් පිළිගත්තා වගේ තමයි මාධ්‍යවේදියෙක් වශයෙන් ඔබත් ඒක වැරදි ලෙසනේ දැක්කේ. ඒ නිසා අපි දකින්නේ ඒකයි. ඒක වැරදි. ඒක ජිනීම කිව්වත් නැත්නම් වැරදි. ඉතින් ඒක තමයි මම කිව්වේ අපි තමයි ඇමරිකාව වගේ රටවල් ලංකාව ගිලින්න. අපි මේක හැමදාම කියනවා මේ උපාය මාර්ග තේරුම් ගන්න හරි සරලයි මේ. ඇමරිකාව වැනි රටවල් ලංකාව කොපමණ හොඳ කළත් ලංකාව ගිලින්න නම් ඉන්නේ, ලංකාව කට අරගෙන නම් ඉන්නේ. ලංකාව මොකද්ද කරන්න ඕනකම තියෙන්නේ? කට අස්සට පයින් එක නෙමෙයි. අපි කරන්න ඕන අපිට කට කඩන්න බෑ. විශාල වැඩි ලංකාවට ගහන්න ලංකාවට පරාදය කරන්න අමාරු මේ ලොකු රටක්. අපි කල යුත්තේ කට අසට පනින්නේ නැතුව අපේ ශෛරීත්වය ආරක්ෂා කරගෙන යන්න පුළුවන් ගමන යන්නේ. ඉතින් අද වෙලා තියෙන ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මාර්තු 20 වෙනිදා කියනකොට මාධ්‍යයට එයා යුද්ධ කාලේ දුන්නු සොලියුෂන්ස් දෙනවා කියලා. ඉතින් අපි කියන කට අසට පැනීමක්. මුළු ලෝකෙම කොවිඩ් මරණ භූමදානය කරන්න අවසර දීලා තියෙද්දි එහෙම නොදී ඒක කටයුතු කිරීම කටාසට පැනීමක්. මුළු ලෝකෙම සිවිල් ප්‍රජාතන්ත්‍රවාදී පාලනය ගේන්න කියලා යෝජනා කරද්දි එහෙම නැතුව දන්න තියෙන හැමතැනටම හමුදා කට්ටිය දානකොට ඒක කටාසට පැනීමක්. ඉතින් ඒක නිසා වැරදි දේ වැරදි. ඒක ඩයස්පෝරාව කිව්වා කියලා අපි වැරදි දේ නිවැරදි වෙන්නේ නැහැ.